ඔබගේ කරුණාවට අනුග්‍රහ දේවා වහන්සේ සියයට විතරම වහන්සේ ප්‍රේම කරන නිසා අනුගමනයෙන් අපට ස්තුති ඔබගේ පාද පාවල සිට ජීවිත කාලේ පුරාම ස්වාමී ඔබගේ උස්මත සෑම ඔබගේ ජීවිත අවසාන උස්මතේ රජුගේ සියලු සතුරන්ගේ ස්වාමීන් වහන්සේ ඔහුට ආත්මසින්න නිදහස දුන්නයින් පසු
තිබුණු පීඩා, ඔහුට තිබුණු දුක්, ඔහුට තිබුණා වූ කටුක ජීවිත අත්දැකීම ඔහුගේ ජීවිත කාලය අපි දකිනවා. ගෙදර බාලයෙක් සිටියා. ඔහුගේ සහෝදරයන් රජුගේ හමුදාවේ සිටියා. මේ සාවුල් සමග ඔහුගේ සහෝදරයන් සිටියා. ඉතා උසස් ස්ථානවල සහෝදරයන් සිටියා. දාවිද් බැටළුවන් පිටුපස ගමන් කළ කෙනෙක්. දාවිද් වනාන්තරයේ බැටළුවන් පිටුපස බැටළුවන් ගෙදර බැටළුවන්ව බලාගෙන සිටි කෙනෙක්. එම බැටළුවන් පිටුපස ගියා වූ මේ දාවිද් රජු එක්තරා ස්ථානයකට පැමිණෙන්නේ දෙය කියන්නේ. ඔහුගේ ජීවිතයේ ඉතිහාසය ගැන කියවලා බලන්න. පළවෙනි සාමුවෙල්ගේ පොතේ පටන් දෙවෙනි සාමුවෙල්ගේ පොතේ අන්තිම පදේ පළවෙනි අන්තිම පරිච්ඡේදය දක්වා 24 වෙනි පරිච්ඡේදය දක්වා ඒ වගේම පළවෙනි රාජාවලියේ පළවෙනි දෙවන පරිච්ඡේදවල ඔහුගේ මරණය ගැන සඳහන් වී තිබෙනවා. ඔහුගේ ජීවිත කාලය ඔහුගේ ඉතිහාසය ගැන ඔබ බයිබලයේ කියවලා බලන්න. ඉතාම දුෂ්කර මාර්ගවල ගමන් කරපු දාවිද්. කටුක අත්දැකීම් මැද්දේ ගමන් කළ දාවිද්. පීඩා මැද්දේ ගමන් කළ දාවිද්. ලෝක ප්‍රසිද්ධ ගීතාවලියක් ඉදු දරුණු ක්‍රිස්තියානි අය අතරේ බයිබලයේ තොර ලෝක ප්‍රසිද්ධ ගීතිකාවක් තිබෙනවා. ඒ ගීතිකාව තමයි ස්වාමීන් වහන්සේ අපි ගායනා කළා. ස්වාමීන් වහන්සේ අපගේ ඩේරා 23 වන ගීතාවලිය තමයි ලෝක ප්‍රසිද්ධ ගීතාවලිය. මේ ලෝක ප්‍රසිද්ධ මේ ගීතාවලිය මේ ගීතිකාව උලියන කලා ඔඩ තිබුණු ජීවිත අත්දැකීම යන උලියන ඉන්දියා ඔහෙදේරේ ඔබටලුවන් උඩ සිටියා. මුදවියන් වහන්සේ ඉදිරියේ ඔබටලුවෙක් සිටිනවා කියන අනාවරණය පැහැදිලිවම තබාගෙන උදවියන් වහන්සේගේ දරුවන්ට මේ ගීතිකාවගේ ජීවිතය අත්දැකීම ඔලියන ලබනවා. ප්‍රේමීය සහෝදරය සහෝදරිය මේ මෙතරම් කටුක ජීවිතය පීඩිත ජීවිතය සියලු ආකාරයෙන්ම රජකම ලබා ගන්නේ මොහු කියලා දැනගෙන සාවුල් පමණක් උන්ට සතුටුකම් කළේ නැහැ. ප්‍රේමීය සහෝදරිය ඔහු විසින් වදපු දරුවම ඔහුට විරුද්ධව සිටියා. ඔහුගේ රජකම පාවා ගන්න සිටියා. අබිසලෝම් ඔහුගේ රජකම පාවා ගත්ත ඒ කාලේ මේ ආකාරයේ භාර්යාව දූෂණය කරන දෙවනි සාමුවෙල්ගේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ කියවලා බලන්න. මීකා ඔහුව දූෂණය කළා. දූෂණය කළාම ඔහුව කැත වචනෙන් අපහාස කරමින් කතා කළා. මීකා තමාගේ භාර්යාව විසින් තමාගේ දරුවන් විසින් තමාගේ සේවකයන් විසින් තමාගේ රජු විසින් ස්වාමියා විසින් බොහෝ සතුටුකමකට මුහුණ දුන්නා. අපහාසක නින්දාවට මුහුණ දුන්නා දෙවියන් වහන්සේගේ දාසයා. ඒ දාසයා මේ කටුක ජීවිත අත්දැකීම් මැද්දේ එක්තරා ස්ථානයකට පැමිණ තිබෙන තමයි රජමාලිගාවේ සිටින්නේ. මේ වචනය ඔව් කියන කල ඔව් සිටින්නේ රජමාලිගාව. ආමෙන්. ඔහුගේ හැම මේ කටුක අත්දැකීමක් හැම පීඩාවක් හැම දුෂ්කර මාර්ගයක් හැම අමාරුකමක්ම හැම සතුරුකමක්ම හැම විරුද්ධකමක්ම ඔහුගේ ජීවිතයේ උසස් ස්ථානයකට ගෙනාවයි තමයි රජමාලිගාවේ රජ සිංහාසනයේ පිටුවේ වාඩි වීමෙන් ඒ උසස්කම ඔහුට දෙවියන් වහන්සේ විසින් ගෙන දෙනු ලැබුණා. ඔබගේ ජීවිතයේත් ඒ වගේ තමයි. ඔබ යන කටුක මාර්ග සතුරුකම් ඔබට තිබෙන විරුද්ධකම අපහාස නින්දාව මේ සියල්ල
වැඩ කිසිවක් ඔබ කරන්න යන්නේ නැහැ. ඔබ වටන්න යන්නේ නැහැ. ඔබ වැටෙන්න යන්නේ නැහැ. ඔබ එක්තරා ස්ථානයකට ගෙනියන්න යනවා. ඒ තමයි උසස් ස්ථානයකට ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ගෙනියන්න යනවා. ඒ උදෙසා තමයි මේ අමාරු මාර්ග, මේ විරුද්ධකම්, මේ සතුරුකම්, මේ අපහාස, මේ නින්දාව සියලු මාර්ගවලින් උන්වහන්සේ ඔබ යන්ට සලස්වනවා. ඔබ උසස් ස්ථානයක සිටවන්න. දැන් මේ රාජ මාලිගාවේ සැරටියක් ලී කැල්ලක් අරගෙන ගමගාමේ වැටලුවෝ වනාන්තරේ මේ සත්තු පිටිපස්සේ සිටියා බව මේ රජු මේ දාවිත් මේ මිනිස්සයා මේ සාමාන්‍ය දාවිත් ඔව් රජමාලිගාවට ඔහුගේ ජීවිතය අත්දැකීම් දෙවියන් වහන්සේගේ ආලයක ඔහු උසස් කරා. ඔව් රජමාලිගාව උසස් තැන්නේ සිටින කල ප්‍රේමීය සහෝදරයනි ඔහු කල්පනා කරනවා ඔහු සිටියා ස්ථානය ඔපස්තරාව මාර්ගය ඔහු හැරි බලනවා. ඔහුගේ කර්ම අත්දැකීම් දෙස ඔහු සිතා බලනවා. ඔහුගේ අමාරුකම් දෙස ඔපස්තරාව අමාරුකම් දෙස ඔහු සිතා බලනවා. දෙවියන් වහන්සේ සියලු සතුරුකමෙන් ඔහු නිදහස් කරන්න පස්සේ ඔහු රජකමට පැමිණියන් පසු උසස් ස්ථානයකට පැමිණියන් පස්සේ ප්‍රේමීය සහෝදරිය ඔහුට නිදහස ලැබුණා. දෙවියන් වහන්සේ නිදහසේ කාලයක් ඔහුට ගෙන දුන්නා. උදේශනාකාර පුතේ දාවිද්ගේ රජු සලමෝන් විසින් ලියන ලද දේශනාකාර පොත. මේ සලමෝන්ට වගේ ප්‍රඥාවක් නැත්නම් නුවණ කාටවත් තිබුණේ නැහැ. මේ ලෝකයේ උඩ පෙර කවුරුත් සිටියේ නැහැ. දෙවියන් වහන්සේ කියනවා උඩ පසුව කවුරුත් සිටියේ නැහැ. එතරම් ප්‍රඥාවක් නුවණක් ඇති සලමෝන් රජු ඔහුගේ එක ආහාර වේලක වියදම ගැන බයිබලයේ අපට කතා කරනවා සහෝදරයනි. ඔහුගේ වස්ත්‍ර ගැන කතා කරන උට තිබුණු ප්‍රඥාව නුවණ ගැන බයිබලයේ අපට කතා කරනවා. ලෝක ඉතිහාසයේ සලමෝන් රජුගේ ඉතිහාසයේ කියවන ඔබට ඔබගේ අතේ තිබෙන ජංගම දුරකථනයේ සලමෝන් රජුගේ ඉතිහාසය ඔබට පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් ටයිප් කරලා ඔබට පුළුවන් සිංහල Google Translate එකකින් ඔබට පුළුවන් පරිවර්තනය කරගන්න. ඔබ පොඩ්ඩක් වෙලා තියෙන වෙලාවක නාට්‍යයක් අර සින්දුවක් කාන වෙලාවට ඒක පොඩ්ඩක් කියනවා. ඔබද කියන්නේ ඔගේ කවේලක ආහාර වේලක වියදම කොච්චර ඔබබදු රෝස උතරම් ඔඩ පොසත් කමන්ත පුණාද කියලා. ඔව් කියනවා මගේ ඇස්වලට පෙනිලා අර සිතේ ආසාව ලෙස මගේ සිතේ ආසාව දැනුණා මම කොහෙන්වත් බාධා කළේ නෑ මගේ ශරීරයට. කොයිකවත් එතරම් සැපවින්ද කෙනෙක් එදා මේ සලමෝන් ඔව් කියනවා සියල්ලටම කාලයක් අඬන්න කාලයක් තිබෙනවා. සිනාසින්න කාලයක් තිබෙනවා. ඉපදෙන්න කාලයක් තිබෙනවා. මැරෙන්න කාලයක් තිබෙනවා. වපුරන්න කාලයක් තිබෙනවා. පැලවෙන්න කාලයක් තිබෙනවා. පැලුම්දේ කපන්න, අස්සන්න කපන්න කාලයක් තිබෙනවා. සිනාසින්න කාලයක් තිබෙනවා. අඬන්න කාලයක් තිබෙනවා. දෙවියන් වහන්සේ සියල්ල මනුෂ්‍යයන්ට නියම කරනවා. සබ්‍රමණීය සහෝදර සහෝදරියනි මේ දාවිද් රජු උසස් ස්ථානයකට පැමිණියා. ඒක හොඳට තේරුම් ගන්න. උසස් ස්ථානයකට පැමිණුණාන් පස්සේ අපි උසස් ස්ථානයකට පැමිණියන් පස්සේ අපිට අන්තර දෙවියන් වහන්සේගේ දේවල් අමතක කරනවා. මම බොහෝ දේව රාශියක් දැකලා තිබෙනවා. ආරම්භ කාලේ දුක්ඛිත පීඩිත කාලවල වලදී දවස් 40 60
අසුව නිරාරව ඉඳලා අවංක පිරිසුදු චේතනාවෙන් දෙවියන් වහන්සේගේ සේවය කළ දේවදාසයන් මම දැකලා. ඒ දේවදාසයන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ බහුලත්වය උන්ට පැමිණියන් පස්සේ ඔව් දෙවියන් වහන්සේව අමතක කරලා ඔවුන්ට ඔවුන්ගේ ජීවිත දෙවියන් වහන්සේගෙන් බැහැර වෙලා ඈත් වෙලා විනාශ වී ගිය ආකාර සේවයක් නැති වෙලා සභාවක් නැති වෙලා ගිය ආකාරය මගේ ඇස්වලින් මම දැකලා තිබෙනවා. සහෝදරයා සහෝදරිය මෙතන මහත් වූ සාක්ෂියක් අපිට තිබෙනවා. ඒ ලෝකයේ තුල කිතුණු ලෝකයේ තුල ඒව නොවන පිණිසයි එලෙස අපිට නොවන පිණිසයි දෙවියන් වහන්සේ අපව අමාරු මාර්ගවල යවන්නේ. අංගින් ඊට පෙර සහෝදරයත් එක්ක බෙදාගත්තා. 119 ගීතාවලිය 72 වෙනි පදයේ කියනවා මම පීඩා විඳින යහපතක් වුණා. ඒ නිසා මම ඔබ වහන්සේගේ විවස්ථාව ඉගෙන ගත්තා. පිලිප්පි 1:29 කියනවා නුඹලා දෙවියන් යේසුස් වහන්සේ තුල කැඳවා තිබෙන්නේ උන්වහන්සේ සමග පීඩා විඳින්නත් කියන්නේ දුක් විඳින්නත් නුඹලා දෙවියන් වහන්සේ කැඳවා තිබෙනවා. ඒ දුක ඒ පීඩාව ඒ වේදනාව ඔබව නැති කරන්නේ නැහැ. ඔබව උසස් කරන්න පිණිස දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය අනුමත කරනවා. ඔබ පීඩා විඳින සහෝදරයනි ඔබ පවිත්‍ර වෙන්න. ඔබ දුක් විඳින්න ඔබ ශක්තිමත් වෙන්න. ඔබ අපහාස විඳින්න ඔබට දරා ගැනීමේ ශක්තිය වැඩි වෙන්න. ඔබ තුවාල වෙන්න ඔබ සුව වෙන්න. ඔබ සුව වෙලා තුවාල වෙන අයව සුව කරන්න. මේ පීඩාව තුලින් තමයි ඔබගේ ජීවිතයට රාජකීය ආලේපය ඔබට ලැබෙන්නේ. අත්තිබල යාඥා කිරීම කැපකිරීමක් පමණයි. ආලේපය anointing ඔබට ලැබෙන්නේ ඔබගේ අත්දැකීම් තුළයි. සදා ආලේපය ඔබට අවශ්‍ය නම් ඔබ ජීවිතයේ දුක් හතරම මැද ගමන් කළ යුතුයි. අපහාස නින්දාව මැද ගමන් කළ යුතුයි. එමනෝ කිසිම දේවදාසයෙක් මේ වචනය තුළ නැහැ. ඔබේ සියලු මාර්ග පසුකර ගියා. සියලු මාර්ග පසුකර ගියා. ඔහුගේ අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ මාර්ග පසුකර ගියා. මේ මාර්ගයෙන් පසුකර ගියා. ඒ නිසා උන්වහන්සේගේ අනිපාරවල් වල ගමන් කිරීම අපිට දෙවියන් වහන්සේ නියම කරලා තිබෙනවා. අපි ආයුතුයි ඒක අපි ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකේ පා කියන්නට බෑ. පියාණන් වහන්සේ සහෝදරය අපි බලවත් අපි උසස් තැනකට දෙවියන් වහන්සේගේ ඒ දේ අපේ ජීවිතවල අනුමත කරනවා. සහෝදරයනි මේ පීඩාව මේ සස්නානෙක රජකමට පත්ුණාන් පසුව මේ පීඩාව විඳින්න ඕ ලැබු පන්නරේ ඔහුගේ හදවත තුළ දෙවියන් වහන්සේ සමග සැබෑ වූ බැඳීමක් එකතු කරන ඇති කරනු ලැබුවා. එනිසා ඔහුට රජකම තිබුණා. ඔහුගේ සිතුවිලි මනුෂ්‍යගේ සිත ඉතාම වැදගත්. එනිසා ඔහුගේ සිතුවිලි සහෝදරයනි දෙවියන් වහන්සේගේ කාරණාවල පිරී තිබුණා. අභ්‍යන්තරයෙන් ඔහුගේ ආත්මය දේව ආත්මය සමග එකට මිශ්‍ර වෙලා බැඳිලා ඔහුගේ ආත්මය ප්‍රාණය ශරීරය දෙවියන් වහන්සේ සමග එකක්ව තිබුණා. ඔහුගේ සිතිවිලි කල්පනා මේ පීඩා මාර්ගයේ සතුටුකම් තුළ දෙවියන් වහන්සේ සමගම ඇති නිර්මාණය. නිසා රජකමේ සිටියා බල්ලෙක් කියලා ඔහු අබිසලෝම් විසින් තමාගේ දරුවා විසින් රජකම පවා ගන්නා කළා.
මාසිකේ සෙනඟ කරලා දේ මුදාස පැමිණෙන කල 24 පරිච්ඡේදයේ කියවලා බලන්න දෙවියන් සාමුවෙල්ගේ පොතේ ස්වාමීනි මමයි වැරද්ද කරේ බැටළුවන්ට ගන්න එපා මමත් ඉන්නවා මගේ පවුලක් තිබෙනවා මටයි මගේ පවුලට ගන්න ඔබ වහන්සේ මේ අහිංසක බැටළුවන්ට ගන්න එපා කියලා දෙවියන් වහන්සේ ඉදිරියේ අරහත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔව් මදහත්කාරයෙක් විසිය ඔනිසා වැරද්ද වුණා එනිසා මදහත්කාරයෙක් නේ ඔහුමයි ප්‍රවීණ සහෝදරයනි එවැනි හදවතක් එවැනි සිතුවිලි එවැනි කල්පනා ඔහුතල නිර්මාණය වෙලා තිබුණා පීඩා පසු කර යාමට මෙතන තමයි මේ ඔර්ණන්ද කියන මේ මනුෂ්‍යයාගේ නම එතන තමයි ඊසාක් මීඩම අයිති ඊසාක් දෙවියන් වහන්සේගේ දූතයා සෙනඟව ගණන් කරලා දාවිද් වැරදි කරාට පස්සේ දේව දූතයා උදාහසය දූතයා කඩු අරගෙන සිටියා එක්තරා ස්ථානයේ ඒ පොළවේ අයිතිකම් ගැන බයිබලයේ කතා කරනු ලබන දෙවනි සාමුවෙල්ගේ 24 වන පරිච්ඡේදය එතන තමයි ප්‍රේමීය සහෝදරයනි දෙවියන් වහන්සේගේ පූජාසනය ගොඩනැගුවේ දාවිද් ප්‍රභු. එතන තමයි ඊසාක්ව පූජා කළේ කියලා ආබ්‍රාම්ගේ පුත්‍රව ඊසාක්ව පූජා කළේ කියලා බයිබලයේ අපේ දෙවනි ලේඛන පොතේ 3 වෙනි පරිච්ඡේදය අපි කියනවා. මේ ස්ථානයේ තමයි දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනගනු ලැබුණේ. ආමෙන්. අපහාස නින්දාව පසු කර යාම තුලින් ඔට ඇති වුණු චින්තනය නැතොත් ඔට ඇති වුණු සිතුවිලි කොතරම් ආකාරව තාමත් දෙවියන් වහන්සේ සමග එකතු වෙලා තිබුණාද කියලා බලන්න. ඔරදකම හිටියා දැන් යුද්ධ කිරීමක් කොට නැහැ. සමාදානය සතුරෝ දෙවියන් වහන්සේ පහන් කරා. උනිදාසේ ඔව් සිටින විට ඔබට මතක් වෙනවා දෙවියන් වහන්සේ ඔව් අරගෙන ආපු මාර්ගය. තරමට සරල භාෂාවෙන් කියන දෙවියන් වහන්සේ සමග පදම් වෙනවා. ඔබේ හදවත. ඔබේ ජීවිතේ පදම් වෙලා දෙවියන් වහන්සේගේ ආත්මයත් සමග. වෙන දෙයක් නෑ හිතුවේ නෑ. මම හිතියේ වනාන්තරේ. මම හිතියේ බැටළුව පිටිපස්සේ. මට තිබුණේ සැරේටියා. නම් කීරි ඊවලින්ද සාධනද රජ මාලිගාවේ මම ඉන්නවා. මෙතරම් උසස් කලේ කවුද? ඊටම වසුන කීස්. අපහාස දරාගත් නිසා. නින්දා විවසගත් නිසා. සතුරුකම් සාවුල් එනවා. ඔව් මරන්න. ගල් ගුවාමේදී ඔහුට අවස්ථාව ලැබෙනවා. සාවුල්ගේ ඉස ගසාලවන්න. ඔකලේ නෑ. ඔකලේ මොනවාද? සල්වේ මොනවාද? ඔකලේ දන්නෑ සලුව ඉරුව. එහෙමද? සලුව දිරුවේ. බයිබලයේ කියනවා සලුව ඉරුවේ නෑ. සලුවේ කොන. සලුවේ වාටියේ කොන ඔකැපුවේ. මේක තමයි දා අර යේසුස් වහන්සේගේ අර සලුවේ කොන අතගැසුවා මහානේ ස්ත්‍රිය. මේක මොනවද කියන්නේ මේ සල්ුවේ කොන ගැන බයිබලයේ මොනවද කියන්නේ සහෝදරයනි? දෙවියන් වහන්සේගේ සුද්ධකම ගැන කතා කරනවා. මොනවද කතා කරන්නේ සල්ුවේ කොන? දෙවියන් වහන්සේගේ සුද්ධකම ගැන. යෙසායා පොතේ කියවන්න තිබුණා. විශ්වාස කරන පරිදි 6 වෙනි පරිච්ඡේදයේ සල්ුවේ කොන ගැන බයිබලයේ කියනවා. දෙවියන් වහන්සේගේ සුද්ධකම ඔහු අර මනුෂ්‍යව ඉස්සදසා දැම්මේ නැහැ. වඩා ඥානවන්ත බුද්ධිමත් තියුණු මනසක් ඇති මිනිසෙක් ලෙස දේව මිනිසෙක් ලෙස ඔය එක දෙයක් කළා. මොනවාද? සල්ුවේ කොන ගැටුවා. දෙවියන් වහන්සේගේ සුද්ධකම ඔව අත කරගත්තා. අර මනුෂ්‍යගේ සුද්ධකම නිසා අර මනුෂ්‍යගේ සතුරාගේ සතුරුකමට සතුරුකම කරන්න ගියේ නෑ. ඔව් සතුරුකම වෙනුවට සහෝදරයනි
ඔහුකලේ එක දෙයයි. දෙවියන් වහන්සේගේ සුද්ධකම ඔහුගේ පහ කරා. අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ සුද්ධකම පහ කරන්න. කොහොමද පහ කරන්නේ? මනුෂ්‍ය අපේ සතුරාංග සිටින අය, අපිට විරුද්ධකම් කරන අය, අපිට අපහාසකම් කරන අය, මොනවාද අපිට දාන අයට එක කම්මලට ගමොත් අනිත් කම්මල දෙන්නයි තියෙන්නේ. තමයි දෙවියන් වහන්සේගේ. ඔව් එක ගාපුවම අනිත් පැත්තට ගහුවා. යවවන ඔහු විභාග. ඔබලා සාප කරන අය උදෙසා ආශිර්වාද කරන්න. ඔබට චෝදනා කරන අය උදෙසා යාඥා, ඔබට දුක් දෙන අය උදෙසා යාඥා කරන්න. ඔබට විරුද්ධව සිටින අය උදෙසා ප්‍රේම කරන්න. දෙවියන් වහන්සේගේ සුද්ධකම බයිබලයේ කියන මෙසේ කරන නිසා මොනවද වෙන්නේලු? රෝම පොතේ 12 වන පරිච්ඡේදයේ කියන මෙසේ නුඹලා කරන නිසා හිතෝපදේශ පොතේ මේ පදේ වෙන්නේ රෝම 12 වන පරිච්ඡේදයේ විසිවන සාංශයේ පරපද රෝම 12 පරිච්ඡේදයේ 20 වෙනි සහ 21 වෙනි පදය නමුත් නුඹේ සතුරන්ට බඩගිනි වුවොත් ඔහුට කන්න දෙන්න. පිපාසු වුවොත් ඔහුට බොන්න දෙන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩ කරන්නේය. නපුරුකමෙන් පරාජය නොවේ, යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න. මොනවාද දෙවියන් වහන්සේගේ සුද්ධකම අපි කපා ගන්න පුළුවන්? මනුෂ්‍යයන්ගේ කැපිය යුත්තේ ඒක කිව්ව මනසක් තිබෙන්න ඕනේ. ඒ හදවත තිබෙන්න ඕනේ. දැන් අපි කවුරු හරි අපිට බැන්නොත් අපි බනිනවා. කවුරු හරි අපිට නිඳා කළොත් අපි නිඳා කරනවා. කවුරු හරි චෝදනා කළොත් අපි චෝදනා කරනවා. කවුරු හරි බැන්නොත් අපි බනිනවා. බයිබලයේ කියන්නේ වඩා ආකර්ෂණීය දෙවියන් දාවිත් රජු කලේ දෙවියන් වහන්සේගේ සුද්ධකම ගැන ඔහුගේ සතුරන්ගේ මරන්න ගියේ නැහැ. ඔහු කරන්නේ හිතපු දේ කරන්නේ ගියේ නැහැ. දාවිත් ඔහු කරේ තියුණු මනසක් ඇති දේව මිනිසෙක් ලෙස දෙවියන් වහන්සේගේ සුද්ධකම ගැන ඔබත් වෙන කෙනෙක් වෙන්න ඕන. යහපතින් නපුර ඔබ ජය ගන්න ඕනේ. එතකොට තමයි දෙවියන් වහන්සේගේ උසස් ස්ථානය ඔබ දකින්න පුළුවන්. ඔව් ඒක කළා. ඔව් කීවනි සාධනවද මාලිගාවේ රාජ ගාම්භීරත්වයෙන් ඔව් රටේක් ලෙස ඔව් සිටින කල දෙවියන් වහන්සේ ගැන මාර ආදරයක් ගායනා මාදරේ යේසු මාදරේ යේසු මාදරේ යේසු Ma
කෙරෙවිලා ලැබිකම එවැනි සම්බන්ධතාවයක් ඔහුට තිබුණා. ඔනිතර දෙවියන් වහන්සේගේ ගායනා කළේ ඔහුගේ ජීවිතය අත්දැකීම. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේ රාජකමේ සිටිද්දී ඔහු කල්පනා කරනවා මම කීරිගස් කීරි ලීවලින් සාදර ලද මේ රාජමාලිගාවේ වාසය කරන තරම් ජීවත් වෙන්න තරම් වටිනා මිනිසෙක්ද මම කොහෙද හිටියේ මම මගේ දෙවියන් වහන්සේ කොහෙටද ගෙනල්ලා තිබෙන්නේ මගේ දෙවියන් වහන්සේ මා පසු කරා මාර්ග හැමදේම මොකද දුන් ජයග්‍රහණය ඔසීකර ඔකනකොට දෙවියන් වහන්සේ කළා දැනන්ත බලව ක්‍රියාවන් ඔසීකර දැන් එසියල්ල සීකරලා ඔවුන්ට මතක් වෙන දෙවියන් වහන්සේ සිටින ස්ථානයේ පොඩි මම මෙතරම් රජකමට උසස් කළ දෙවියන් වහන්සේ කොහෙද දෙවියන් වහන්සේ මේ පොළොවේ සිටින ස්ථානයේ කොහෙද මතක් කරගන්න දෙවන පදයේ කියවන්නේ දෙවියන් සාමුኤල්ගේ පොත 4 පරිච්ඡේදයේ දෙවන දෙවියන් සාමුኤල්ගේ පොත 4 පරිච්ඡේදයේ දෙවන පදය රජ ප්‍රොපේතෝ නාථාට කතා කොට මෙන්න මම දැන් කීරිලීගයක වසමි. එහෙත් දෙවියන් වහන්සේගේ පෙට්ටිය තිර ඇතුලේ වාසය කරන දෙවියන් වහන්සේගේ මතක දැන් දෙවියන් වහන්සේ විතරම උසස් කළ දෙවියන් වහන්සේ කොහෙද කියලා ඔබ මතක් කරනවා රජකම උසස් ස්ථානවල කීරිලීවලින් රිග සාදරවල රජමාලිගාවේ වැඩ වසන කළ ඒ ස්ථානෙට උසස් කළ දෙවියන් වහන්සේ තෝගේ ජීවිතය ගමන් කරාවා අමාරු මාර්ගයක් ඔහු සිතා බලලා කියනවා කෝ දෙවියන් වහන්සේ කියලා ඔහුගේ හදවතේ ඔහු හිතන සිතන අවස්ථාවේදී තමයි දෙවියන් වහන්සේගේ සම්මුඛ වෙන ස්ථානය ගැන විශ්වාසය දෙවියන් වහන්සේ මනුෂ්‍ය මුණගැහෙන ස්ථානය ගැන සීකරනවා දෙවියන් වහන්සේට පූජාව ඔප්පු කරන ස්ථානය ගැන තැන ගැන ආකාරය ගැන ඔසී වෙනවා සීකලෝකේ තිරේ වෙද පිටිපස් ඕ දෙවියන් වහන්සේ සැලෙනවා දෙවියන් වහන්සේ සැලෙනවා කවුරුද ප්‍රශ්න තිබෙනවා ආවතන උසස් කළ දෙවියන් වහන්සේ උන්වහන්සේ මනුෂ්‍යයන් සම්මුඛ වෙන සමුඛ ස්ථානය තුල දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ප්‍රකාශ වෙන සම්මුඛ වෙන ඒ මණ්ඩපේ ඒ දෙවියන් වහන්සේගේ සම්මුඛ ස්ථානය තුල තිරේ පිටිපස්සේ දෙවියන් වහන්සේ ගොඩාක් නාට්‍ය තිබෙනවා තිරේ පිටිපස්සේ අද අධ්‍යක්ෂණ තිබෙනවා තිරේ පිටිපස්සේ හිතමු ලෝකේ දැවන්ත අධ්‍යක්ෂණ තිබෙනවා තිරේ පිටිපස්සේ දෙවියන් වහන්සේ සියල්ල අපේ පලාස් අමුණාද වලට කරන්නේ නැත්නම් ඒක සිදු වෙන්නේ නැහැ ඔබ කාටද මොනවාද කරන්න සිතන්නේ ඒක සිදු වෙන්නේ ඔබට එනිසා නපුරෙන් යහපත නපුරෙන් දැරගන්න දෙවියන් වහන්සේ එතිරෙන් පිටපස්සේ දෙවියන් වහන්සේ එතිරෙන් පිටපස්සේ දෙවියන් වහන්සේ සිටිනවා මොන තිරේ ආසමක පෙරලා ගන්න ධම්මන පරිච්ඡේදයේ ප්‍රවෘත්තිය අවවවියම් ඒ ප්‍රවෘත්තිය අවවවියම් ධම්මන පරිච්ඡේද हेब्रेय පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය
එබැවින් සහෝදරවරුනි යේසුස් වහන්සේ ස්වකීය මාංශය නැති තිරය මැදින් ස්වකීය මාංශය නැති තිරය මැදින් කියව අපෝ දෙසා කැප කළා වූ මාර්ගය වන අලුත් වූ ජීවමාන මාර්ගයකින් උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන ශුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙනවා. ඔන්න නිදහස්කම දාවිත් රජු හිටියාව නිදහස්කම ගැන බයිබලය අපට කතා කරනවා. මොනවාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වකීය මාංශය කරන කොටගෙන නිදහස්කමට උන්වහන්සේ අපව පමුණුවා තිබෙනවා. අපි වරක් පෞකාරයන්ව සිටියා, වරක් අපවිත්‍රව සිටියා, වරක් අපි ජඩයෝව සිටියා, වරක් අපි දෙවියන් වහන්සේට පිළිකුල්ව සිටියා, වරක් අපි දෙවියන් වහන්සේට සතුරන්ව සිටියා, වරක් අපි දෙවියන් වහන්සේ නොමැතිව සිටියා, වරක් අපි දෙවියන් වහන්සේගේ ඥානත සිටියා, වරක් අපි දෙවියන් වහන්සේගේ නගර සීමාවෙන් පිටත සිටියා. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වකීය මාංශය නැමැති තිරේ අපි දෙවියන් වහන්සේට ලංවීමේ අනුග්‍රහය ලබා තිබෙන බව හේබ්‍රෙය 10 පරිච්ඡේදයේ 20 වන පදය අපට කතා කරනවා. දැන් මාංශය තිරේ එයා පිටපස්සේ සිටියා බව දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ස්වකීය මාංශය නැමැති තිරේ උන්වහන්සේට ඉරෙන්නට ඉඩ දීලා තුවාල වෙන්නට ඉඩ දීලා ඒක කැපෙන්න ඒක සාමුලින්ම පීඩා විඳින දුක් විඳින්න ඉඩ දීලා ඒ තුවාල වුණු ඒ කැපුණු ඒ මාංශය ඒ ස්ථානවලට ඔබව මාවත් දෙවියන් වහන්සේ සම්බන්ධ කරගෙන ආමෙන්. කතරම් ආශිර්වාද. දැන් උන්වහන්සේ සමග එකම ශරීරයක පංගුකාරයන්ව සිටීමේ අනුග්‍රහය දෙවියන් වහන්සේ ඔබට මට ලබා දී තිබෙනවා. මහිමවේ Hallelujah. David raju. Anna. Kina sudah disitu meneparicide dewana pada kira David Samuel gitu deh. David masih ke atme. Maka terus kita katakan.
තිබුණු සම්බන්ධතාවයේ බැඳීමෙන් පීඩා මාර්ගයේ උසස් කළාන් පස්සේ ඔව් අනාගතවත් උනේ. ඔකේ නෝ පිටිපස්සේ ගියා. තිරේ පිටිපස්සේ ගියා තිරේ මානසික. මේ මානසික නෙමෙයි. තිරේ එයා මේ හදවත තුළ දෙවියන් වහන්සේ වැඩ කරනවා. වහන්සේ වැඩ කරනවා. වහන්සේ අපතුල වැඩ කරනවා. නිසා තමයි අපි ගායනා කරන්නේ. මාගයමි ගයමි සතුටින් මානටමි නටමි ස්තුතියෙන් මාගයමි ගයමි සතුටින් මානටමි නටමි ස්තුතියෙන් මම දුව ගොස් කියන්නම් මම දුව ගොස් කියන්නම් මගේ යේසු ජීවමානයි මගේ යේසු ජීවමානයි මිදීමේ විරයා නිදි ජය මට දෙමිනේ මා තුළ වැදෙනා සන්තෝසයි මට නැවතත් කියන සිනදා මිදීමේ විරයා නිදි ජය මට දෙමිනේ මා තුළ වැදෙනා සන්තෝසයි මට ඒ ප්‍රේමේ ආලේපයෙන් ගෙන යන්නේ මුදලානට ඒ ප්‍රේමේ ආලේපයෙන් ගෙන යන්නේ හල් සාතන්ගේ බල කඩලා සාතන්ගේ බල කඩලා නව ජීවයක්ම දුන්නා නව ජීවයක්ම දුන්නා අපේ ශරීරයේ තිබුණු සාතාන්ගේ බලය කඩලා අපගේ ශරීරයේ තිබුණු අපවිත්‍රකම් පා කරලා අපගේ සමය ශරීරයේ තිබුණු කිලුට දේවල් පවිත්‍ර කරලා අපගේ දෙවියන් වහන්සේ අපගේ ශරීරයත් සමග එකම ශරීරයක් බවට උන්වහන්සේ අපව පරිවර්තනය කරනවා. හalleluya 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 දෙවියන් වහන්සේ බලය ආමෙන්. ඉදාවිත් හැටිගේ උසස්කම එදිම ස්ථානයට ඔබ පරිවර්තනය කරනවා. දෙවියන් වහන්සේගේ ගුණ සාධන වාසම අවස්ථාවක් දෙවියන් වහන්සේ දුන්නේ. නාතන් දෙවියන් වහන්සේ දාවිත් මතකුනේ හොඳයි සිදුවීම මගේ සමයේ සුබනම විමානව දෙවියන් වහන්සේ වෙපරිචිත මාර්ගයේ කිව්වා මාලිගා වඩරවන්න තරම් මගේ සිතට කමු මනුෂ්‍යයා සුදුසු නෑ. දෙවියන් වහන්සේ වර්ණාව මාලිගාවක් කරනවා. දෙවියන් වහන්සේ ගාන්ධාරන් වහන්සේ වැඩ වාසය කරන මාලිගාව වහන්සේ දරුවෝ වහන්සේගේ ගෘහය අපි දාවිත් රජුට වඩා සමහර විට අපහසු වෙනවා. සමහර මගේ ප්‍රශ්න ඒ සමහර ඔබ සංස්කෘතිය සභාවකට ආදී අවශ්‍ය පීඩා නිරෝධ කරන්න. දේව මනුෂ්‍යට ආලේපය අවශ්‍යයි. අපහාස නින්දා කුස ගැසීම චෝදනාවද ඔගමන් කළේ. එහෙම නැතුව ඔසාපක මනුෂ්‍යයෙක් වෙන්නේ නැහැ. ඔසාපක මනුෂ්‍යයෙක් වෙන්නේ නැහැ. ප්‍රේමීය සහෝදරය සහෝදරි
දාවිත් රජු රිදී රත්න නෙබුකඩ්නේසර් විසින් බබිලෝනයේ ඒ රජු විසින් නෙබුකඩ්නේසර් විසින් ඔහු මේ මාලිගාව ක්‍රිස්තු වර්ෂ සොලොමෝන් විසින් ගොඩනගන ලද මේ මාලිගාවට අවශ්‍ය සියලු ද්‍රව්‍යමද රන් රිදී පිත්තල යකඩ මැණික් මුතු මේ සියල්ලම දාවිත් රජු විසින් එකතු කරලා තිබුණා. දෙවියන් වහන්සේ සාදන්න එපා කියලා ගොඩනගන්න එපා කියලා කිව්වා. නමුත් ගොඩනගන්න අවශ්‍ය සියලුම දේ දාවිත් රජු තමගේ රජ කාලයේදී ඔය එකතු කරලා වෙන් කරලා තිබ්බා. දෙවියන් වහන්සේ කිව්වා දාවිත් උඹ නෙමෙයි උඹගේ පුත්‍ර සොලොමෝන් ඒක ගොඩනගන්න වෙනවා. සොලොමෝන්ට අවශ්‍ය සියලුම දේ එකතු කරලා තිබුණා. බෙත්සෙබාට පොරොන්දු වුණා. මාගේ රජකමේ ඒ රජ පුටුව තුළ ආලේප කරන්නේ නුඹගේ පුත්‍ර සොලොමෝන්. දරුවන් බොහෝ අය සිටියා. රජකම කාටවත් ගියේ නැහැ. ඔව් පව්කල ඔව් පාපේ බීකල දරුවව දෙවියන් වහන්සේ මැරුවා. ගැව්වා. ඒ බෙත්සෙබාටම දරුවෙක් තවත් දෙවෙනි දරුවෙක් ඉපදෙනවා. සොලොමෝන්ට නම් දෙකක් තිබෙනවා. ඔබ සාමුවෙල්ගේ පොතේ කියවලා බලන්න. එකක් ඒ වගේ නමක්. අනිත් එක සොලොමෝන් කියන්නේ සමාදානය ප්‍රීතිය කියන එක. සොලොමෝන්ගේ රජ කාලේ සමාදානවත් අවුරුදු 40 කාලයක් රජ කාලයක්. දේව සෙනඟට දෙවියන් වහන්සේ දුන්නා ඊශ්‍රායල් සෙනඟට. නමුත් ඔවුන් පස්සට ගියා. නමුත් දාවිත් රජු පස්සට ගියේ නැහැ, ඉදිරියට ගියා. ඔහුගේ සමාදානයේ කාලේ. ඒකත් ඔවින්ද පීඩාව දුක වේදනාව කරනකොටගෙන දෙවියන් වහන්සේ සමග බැඳී සිටියා. ඔබ දෙවියන් වහන්සේ උසස් කරනවා. දේව සෙනඟ ඊශ්‍රායල් සෙනඟ දෙවියන් වහන්සේ අමාරු පීඩා මාර්ගවල ගමන් කරලා ඔවුන්ව ගෙන ගිහිල්ලා දෙවියන් වහන්සේ උඩ ප්‍රකාශ වෙන්න මම තමයි දෙවියන් වහන්සේ කියලා කියන දේ උන්වහන්සේ නොයෙක් පරුත්සාහ කළා. සෙනඟ හේතු ගත්තේ නැහැ. සෙනඟ තමන්ගේ සිතුවිලි වලින් මිසරයට හැදී ගිය බව බයිබලයේ අපිට කතා කරනවා. ලෝකෙට හැදී ගිය බව බයිබලයේ අපිට කතා කරනවා. දෙවියන් වහන්සේ අවශ්‍ය සියලුම දේ සෙනඟට දුන්නා. මිසරට සොලොමෝන් රජුගේ කාලයේදී පව් කළා. සමාදාන කාලයේදී පව් කළා. දාවිත් රජු හැමිටියේ. ඔහු සමාදාන කාලයේදී දේව මාලිගාව සාදන දෙවියන් වහන්සේ පාරුවා. අපි නම් දෙවියන් වහන්සේ ඔබවහන්සේට ප්‍රසන්න මිනිස්සෙක් කිව්වනේ. ආව රජකමටම උත්සාහ කළා. මට බැරි දෙයක් තියනවද? මේ ඊශ්‍රායලයේ තුන මට බැරි දෙයක් තියනවද? මගේ රජකම එතනම ස්ථිරයි. නමුත් දෙවියන් වහන්සේ පාන්දු දෙක වතගෙන ඒකට අවශ්‍ය දෙවියන් වහන්සේ කිව්වා කවුද කරන්න යන්නේ කියලා. ඒකට අවශ්‍ය දේ ඔහු සපයලා තිබ්බා. කිසිම දෙයක් සොලොමෝන් රජ වුණාන් පස්සේ කිසිම දෙයක් කරන්න තිබුණේ නැහැ. ඔබ පළවෙනි රාජාවලියේ පළවෙනි දෙවෙනි පරිච්ඡේදයේ කියවලා බලන්න සොලොමෝන් ආරම්භ කරනවා දාවිත් රජු විසින් ආරම්භ කර විගස ආරම්භ කරන්නේ දෙවියන් වහන්සේගේ මාලිගාව සාදනය. ඒකත් ඔක්කොම වැඩ සූදානම්ව තිබුණා. අද ඊශ්‍රායලයේ සොලොමෝන් විසින් ගොඩනගන ලද මාලිගාව පළවෙනි වතාවේ ක්‍රිස්තු පූර්ව 601 දී නෙබුකඩ්නේසර් විසින් කඩා බිඳිනවා දමන ලැබුවා. ක්‍රිස්තු පූර්ව 452 දී මේ මාලිගාව නැවත නෙහෙමියාගේ කාලයේදී මේකව නැවත ගොඩනගනු ලැබුවා දෙවෙනි වතාවට. එන්පසු ක්‍රිස්තු වර්ෂ 70 දී මේ මාලිගාව නැවත ගලක් පිට ගලක් නොතිබෙන ආකාරයට විදහෙනු ලැබුවා. එන්පසු තවම ගොඩ නැගුණේ නැහැ. එන්පසු මේ ස්ථානයේ කොයිද මේ සොලොමෝන් මේ ආබ්‍රහම් තමගේ පුත්‍ර ඊසාක්ව පූජා කළ මේ ස්ථානය මේ දේවමාලිගාව ගොඩනගන ස්ථානය මේ ඊශ්‍රායලයේ එරුසලම් නුවර තිබෙනවා. මේ ස්ථානය ඔවුන්ට ලැබුණු විගස යුදෙව්වන් පැය 24ක් තුලදී මේ මාලිගාව ගොඩනගා අවසන් කරන්න සියලුම දේ අදට සූදානම්. මේක දැන
බයිබලයේ දෙවෙනි තෙසලෝනික පොතේ දෙවන පරිච්ඡේදයේ පවුල්තුමා කතා කරන ලබනවා. ඒක කරන්නේ ඒ ඉඩම අරන් දෙන ස්ථානේ අරන් දෙන කෙනා ගැන බයිබලයේ අපිට කතා කරන ලබනවා. දගෝවාය ආයසියාට ආයතන චිප්පක ගැන කතා කරනවා. සහෝදරයා සහෝදරිය මම ඔබට පැය දෙකමාරක් අවශ්‍යයි මේක ඔබට හරියට පැහැදිලි කරන්න. දෙවියන් වහන්සේගේ වචනය මොනවද කියන්නේ මේ ගැන? ඉතිහාසය මොනවද කියන්නේ? කාලවල මොනවද කියන්නේ? ඔබ සූදානම් නම් මම සූදානම් ඔබට උගන්වන්න. ආයසියාට කියන්නේ මොනවද? චිප්පක කියන්නේ මොනවද? ලෝකේ කාලවල මොනවද? අපි බලා සිටිය යුත්තේ මොනවද? පැය දෙකමාරක් එක දිගට ඉන්න ඕනේ. පුළුවන් ද කවුරු හරි එන්න දෙන්නෙකුට උනත් එක්කෙනෙකුට උනත් කියන්න බෙදා ගන්න මම බලන්න. සූදානම්. ප්‍රඥා සහෝදරයෝ. නිසා මේ මාලිගා නැවත කොට රැගෙනවා. නමුත් ඒක දාවිද රජුගේ විපාකව කොට රැගෙන්නේ නැහැ. අවශ්‍ය සියලු දේ ඔව් සපයනවා. ඔබත් මමත් ප්‍රේමීය සහෝදර දෙවියන් වහන්සේ ළඟට කොච්චර උසස් වුණත් කොච්චර දෙවියන් වහන්සේ අපිව අරන් පාවිච්චි කළා කොච්චර දේ අපි දිහා දෙවියන් වහන්සේ උපා දෙවියන් වහන්සේ යස් කියන දෙයට යස් නෝ කියන දෙයට නෝ පුළුවන්ද දෙවියන් වහන්සේ ආදර ප්‍රසන්න මනුෂ්‍යය එකයිම දෙවියන් වහන්සේ ආදර ප්‍රසන්න මනුෂ්‍යය උපකාරයේ දුර්වල එයාට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. පවු නොකරන මනුෂ්‍යයා කවුරුත් නැහැ. බයිබලයේ කියනවා. පවු නොකරන මනුෂ්‍යයෙක් කවුරුත් නැහැ. ඒ නිසා වෛශ්‍යාකම් කාමවිද්‍යාචාරය හැමදාම තියාගෙන ඉන්න බෑ. එක කරන්න බෑ. එක කරන්න. බොන්න බෑ. තාන. අනාචාරය ඇසිරෙන්න බෑ. තාන. දේවදරුවෝ ඒවා කරන්න බෑ. එමේසා දාවිද රජු ශාස්ත්‍ර ඔසියලු දෙවියන් වහන්සේ සාධන එකතු රජු සලමෝන් ආලේපකල රජකමට පත්තු විගස ඔගේ වැඩේ උනේ තමුන්ගේගේ තමයි සලාම ගොඩනගා ගත්තා. ඊට පස්සේ තමයි දෙවියන් වහන්සේගේ ගෘහය ගොඩනගන්නේ. රාජාවගේ කියවල. නමුත් ගොඩනගලා අන්තිමටම කියලා අවසන් කරන්න දෙවෙනි රාජාව පළවෙනි රාජාවේ පොතේ සහෝදරයනි මේ කියන කතාව බලන්න. තිරේ න්‍යායපු දෙවියන් වහන්සේ දැන් තිරේ තුරට අපිව තිරේ තුරට අපව ගෙන කොයිද ශරීරේ. දැන් අපි දෙවියන් වහන්සේගේ මාලිගාවක් දෙවියන් වහන්සේ වැඩ වාසය කරන දෙවියන් වහන්සේගේ ගෘහය අපි මේ ගෘහය මොනවාද කරන්නේ දෙවියන් වහන්සේගේ ගෘහයේ සිටින්න නිතර දෙවියන් වහන්සේට මොනවාද කරන්න උත්සාහ කරන්නේ මොනවාද කරන්නේ දෙවියන් වහන්සේගේ ගෘහේ වාසය කරන අය නිතර දෙවියන් වහන්සේට යාඥා කරනවා. නම් බයිබලයේ කියවලම අපි ඉදිරියට යා යුතුයි වගේ. ඔබ පැහැදිලිමත්ව දෙවියන් වහන්සේගේ ගෘහයේ සිටින නිතර දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ කියලා බයිබලයේ ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේගේ ගෘහේ සිටින අය නිතර 84 වන ගීතාවලිය 4 වන පදේ ඔබගේ ගෘහයෙහි වසන්නෝ ආශිර්වාද ලද්දෝය. ඔහු නිරතුරුව ඔබට ප්‍රශංසා කරන්නේ. නිරතුරුව. ඒ කියන්නේ අතරින් නැතුව. ඔහු කිසිම විවේකයෙන් තොර නිරතුරුව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ගීතිකාවක් තියෙනවානේ. දෙවියන් සමිතිය නිරතුරුවම ඔබ ආදාහනය කියලා ගීතිකාවක් තියෙනවානේ. දෙවියන් වහන්සේ නිරතුරුව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. සප්‍රේමීය සහෝදරි දෙවියන් වහන්සේගේ ගෘහය ඔබ දැන් දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා කරනවා. මේ මාලිගාව කැප කරන ලබන
මේ සලමෝන් රජු විසින් පළවෙනි රාජාවලිය පොතේ කියවන්න 8 වන පරිච්ඡේදයේ ප්‍රේමණීය සහෝදරනි මේ පද දේවයන් වහන්සේගේ වචනේ අපිට මෙලෙස සමාන කරනවා. දේව මාලිගාව පළවෙනි රාජාවලිය 8 වන පරිච්ඡේදයේ 14 වන පද. පළවෙනි රාජාවලිය 8 වන පරිච්ඡේදයේ 14 වන පදය 11 පදය වලාපටලේ නිසා පූජකයන්ට සේවය කිරීම පිණිස සිටින්නට නොහැකි විය. මග්නිසාද ස්වාමීන් වහන්සේගේ තේජසින් ස්වාමීන් වහන්සේගේ ගෘහය පිරුණේය. දෙවියන් වහන්සේට මේ පූජකයන් නැවිලා දෙවියන් වහන්සේට පූජා ඔප්පු කරනවා. ලක්ෂණ කටලුවන් එළුවන් ගෙනල්ලා හරක් ගෙනල්ලා පූජා කරනවා. මේ මාලිගාව කැප කරන දවසේ මේ මාලිගාව කැප කරන දවසේදී මේ පූජකයන් නැවිලා මේ මාලිගාව තුළ පූජා ඔප්පු කරන කල දෙවියන් වහන්සේගේ මහිම තේජස වලාකුළක් වගේ ඒ මාලිගාව වසාගත්තා. වසාගත්තා පස්සේ සේවකයන්ට සේවය කරන්න බැරි වුණා. මේ පූජකයන්ට. මේ මාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් පිරීතිලා. සුදානන් වහන්සේගේ තේජසින් පිරීතිලා. කිදෙනෙක් විශ්වාස කරනවාද ඔබගේ ශරීරයේ දෙවියන් වහන්සේගේ මාලිගාවක් බව, ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයක් බව, එන සුදානන් වහන්සේ ඔබ තුළ සිටිනවද? එනම් වහන්සේගේ තේජසින් ඔබ වසාගෙන තිබෙනවා. ආමේන්. හalleluya. පූජාව පුරා. මොනවාද මේ පූජාව? හරක්ද? මේ පූජාව බොන්නද? මේ පූජාව බටුවන්ද? එළුවන්? ඒක ගැන බයිබලයේ අපිට කියනවා. පළවෙනි පරිච්ඡේදයේ ඒසායා පොතේ ප්‍රේමණීය සහෝදරයනි කොලොස්ස පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදයේ කොලොස්ස පදය යෙසායා පළවෙනි පරිච්ඡේදයේ 11 පදය නුඹලාගේ පූජා රාශියෙන් මට කම්කින් දැයි ස්වාමීන් වහන්සේ කියන සේක මුළු බැඳුණු පූජාවලින්ද තරකල සතුන්ගේ තෙලින් පිරී සිටිනි ගොරුන්ගේ බැටළු වස්සන්ගේ එළුවන්ගේ දෙයට මම ප්‍රසන්න නොවෙමි. දෙවියන් වහන්සේවට ප්‍රසන්න වෙන්නේ නැහැ. මොනවාද අපි කියන පඬුරු මේ ඔක්කොම දෙවි පොළොවේ මහිම මේක කරන්න ඕනේ කරන්න ඕනේ. නමුත් මේ දේවල් නෙමෙයි. ද්‍රව්‍යම දේ නෙමෙයි. දෙවියන් වහන්සේ පිළිගන්නවා පූජාව. බයිබලයේ කියනවා කැඩුණු බිඳුණු සිත් ඇති ආත්මය වහන්සේ පිළිගන්නා සුවඳ ධූමයක් ලෙස වහන්සේ පූජාවක් ලෙස පිළිගන්නවා. ඉතින් ප්‍රේමීය සහෝදරයනි තනුණු හදවත් දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. බිඳුණු හදවත් දෙවියන් වහන්සේට ලං වෙනවා සුව කරනවා. බයිබලයේ කියනවා පූජා ඉන්පසු පිළිපි දෙවන පරිච්ඡේදයේ 13 වන පදේ පූජාව ගැන අපිට කතා කරනවා. දෙවන පරිච්ඡේදයේ 13 වන පදේ එසේය මා නුඹලාගේ ඇදහිල්ල නැමැති පූජාවක් ඇදහිල්ල නැමැති පූජාව නගෝයේ වාසය කරන අය දෙවියන් වහන්සේ නිතර පූජා කරනවා ප්‍රශංසා කරනවා. පූජාව දෙවියන් වහන්සේ ගෘහේ නැගින පූජාව මොනවාද? ඇදහිල්ල. ඇදහිල්ල පූජා මේ ප්‍රශංසාව නිකන් අන්‍ය භාෂාව කතා කිරීම ගීතිකා ගායනා කිරීම පමණක් නෙවෙයි. ඒක ප්‍රීතියෙන් සිටින අය දෙවියන් වහන්සේගේ ගුණ ගායනා දෙවියන් වහන්සේ වර්ණනා කරනවා දෙවියන් වහන්සේව සමරනවා. ඒක නෙවෙයි ප්‍රශංසාව. ඒක ප්‍රශංසාව නම දෙවියන් වහන්සේගේ ගෘහේ පූජාව නික්මයි. පූජාව ඇතිවිය යුතුයි. ඒක ගැන බයිබලයේ අපිට කියන මොනවාද? ඉස්සල්ලාම ඇදහිල්ල නැමැති පූජාව. ඇදහිල්ල නැමැති පූජාව. ඇදහිල්ල නැමැති පූජාව. 27 ගීතාවලිය ගීතාවලිය 27 පරිච්ඡේදයේ 6 වෙනි පදය දැනදු මා අපට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය.
උන්වහන්සේගේ මණ්ඩපයේහි ප්‍රීති පූජා පුදන්නෙමි. ස්වාමීන්ට ගීතිකා කරන්නෙමි. එසේය ප්‍රශංසා ගී කියන්නෙමි. නැවත කියවන්න කිව්වොත් ගීතාවලිය 24 පරිච්ඡේදයේ 6 වෙනි පදය. දැනුදු මා අපට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය. උන්වහන්සේගේ මණ්ඩපයේහි ප්‍රීති පූජා පුදන්නෙමි. ප්‍රීති පූජා පුදන්නේ. ඒක තමයි අර සමරන්නේ දෙවියන් වහන්සේ. ප්‍රීති සමරන්නට දෙවියන් වහන්සේ ප්‍රීතිමත්ව සිටින්නේ. ඒක තමයි ඔබගේ බලය. ඔක්කොම හරියට තියෙද්දි ආර්ථික සම්පූර්ණ තියෙද්දි ස්වාමි පුරුෂය භාර්යාවත් එක්ක බුද්ධින් ඉඳි සභාවත් එක්ක හරියට හොඳට ඉඳි සහෝදර සහෝදරයන් එක්ක හොඳට ඉඳි සෑමකල්ලිම ප්‍රීතියෙන් ඔබ සිටින්න ඕනේ. සමවිතම ඔබට ප්‍රීතිය ලෝකයේ දෙන්නේ නැහැ. ලෝකෙ විසින් ගන්නත් බෑ වගේ. යේසුස් වහන්සේගේ ප්‍රීතිය සමාදානය දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනවා. ආමේන්. යෝහන් පොතේ 14:27 ලෙස පවසන. උන්වහන්සේ සමාදානය මානුබලට දෙන්නේ. දෙවියන් වහන්සේගේ සමාදානය අපේ සිතවිලි කල්පනා ආන්දු කරනවා. සදෙවියන් වහන්සේ අදාන කෙනා ඉක්මන් වන්නේ නැත. ඔබට දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ල තියනවා නම් ඉක්මන් වෙනවද කවුරුත්? සෙලවෙනවද? ප්‍රවීණ සහෝදරයනි, බයිබලයේ තාමත්ම පැහැදිලිමත් ඔබගේ ගෘහේ නැගී පූජාව ගැන කතා කරනවා. ගීතාවලිය 50 කියන මා සමග පූජාවලින් සමගි වෙන්න. 50 ගීතාවලිය ගීතාවලිය 50 පරිච්ඡේදයේ 50 පරිච්ඡේදයේ 50 පදය. පූජා කරන කොටගෙන මා සමග ගිවිසුමක් කළා. පූජා කරන කොටගෙන මා සමග ගිවිසුම් කරනවා. සහෝදරනි, පූජාව කරනකොට දෙවියන් වහන්සේ සමග ගිවිසුම් කරගන්න. අදහිලකට පූජාව කරනකොට දෙවියන් වහන්සේ සමග ගිවිසුම්. ආබ්‍රහම ගිවිසුම් කරා. අදහිලේ පියා. දාවිද් ගිවිසුම් කළා දෙවියන් වහන්සේ නිතර ප්‍රශංසා කිරීමෙන්. එබ්‍රේ පොතේ කියන තොල්වල නැගෙන ප්‍රශංසාවේ නැති පූජා. ඉතින් දාතුන 15 එබ්‍රේ දාතුන 15 එබ්‍රේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 15 පදය. එබැවින් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තොල්වල පළවන ප්‍රශංසාව නැති පූජාව. ප්‍රශංසාවේ පූජාව උන්වහන්සේම කරන කොටගෙන නිතරම දෙවියන් වහන්සේට යේසුස් වහන්සේ කරනකොට ගැන නිතරම දෙවියන් වහන්සේට සියලු අවස්ථා දෙවියන් වහන්සේට නිතර ඔබ දෙවියන් වහන්සේගේ හාලෙලූයා 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 ඔබ දෙවියන් වහන්සේගේ ගුවය ඔබ දෙවියන් වහන්සේගේ ගුවය ඔබ දෙවියන් වහන්සේට වාසය කරන මාලිගාව. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබලාට වැඩ වාසය කරන ලබනවා. එබැවින් දෙවියන් වහන්සේ ඔබලා යම් ප්‍රමාණ දෙයකින් අමාරු මාර්ගවල විරුද්ධතාව මැද්දේ සතුරුකම් මැද්දේ ගෙනියන ලබනවාද ඔබ තුල යමක් කරන්නට දෙවියන් වහන්සේ සාසත් කර තිබෙනවා. ඔබට විරුද්ධව සතුරුකම් තිබෙනවාද? අපාස නින්දාව බුරු චෝදනාවලින් පෙළේ තිබෙනවාද ඔබ කෙරේ දෙවියන් වහන්සේට උසස් සැලසුමක් තිබෙනවා. රාජකීය සැලසුමක් දෙවියන් වහන්සේට තිබෙනවා. හාලෙලූයා.